ඉතින් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අදත් පවර් ශ්‍රී ලංකා YouTube නාලිකාවට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ PLC ගැන. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමබලි ලොජික් කන්ට්‍රෝල් ගැන තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පටන් ගන්න කලින් කියන්න ඕනේ මේක ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් අද මම කරන්නේ. මේකෙදී ඕගොල්ලන්ට සමහරක් දේවල් ගැන හොයලා ඉගෙන ගන්න වෙනවා. මොකද මට මේ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට PLC ගැන සෑම දෙයක්ම වගේ කියලා දෙන්න අමාරු වෙයි. මොකද මේකෙදී ඕගොල්ලෝ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ. ඕගොල්ලෝ බයිනරි සිස්ටම් ගැන ඉගෙන ගන්න ඕනේ. ලොජික් ගේට්ස් ගැන ඉගෙන ගන්න ඕනේ. ඉතින් මට පුළුවන් මට හැකි දේවල් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් මම අද මේ උගන්වන ටික ICT කෝස් එකක් කරපු කෙනෙක් නම් එහෙම නැත්නම් ඉස්කෝලේ ඉගෙන ගත්ත කෙනෙක් නම් GIT ඉගෙන ගත්ත කෙනෙක් නම් ඉලෙක්ට්‍රොනික් ගැන ඉගෙන ගත්ත කෙනෙක් නම් එහෙම නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකකට හරි ගිහිල්ලා ඉගෙන ගත්ත කෙනෙක් නම් ඒගොල්ලෝ දන්නවා මම අද මේ කියන්න යන දේ මොකක්ද කියලා. මොකද මම අද මේකේ මුලින් ඉඳන්ම හැම දෙයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අද පාඩම පටන් ගමු. PLC කියන්නේ programmable logic controller. ගොඩක් අය මේක මේ programmable logic control නෙමෙයි කියන්නේ program logic control කියලා කියන්නේ. ඒක නෙමෙයි හරිම වාක්‍යය. programmable logic control අපිට ප්‍රෝග්‍රෑම් කරන්න එහෙම නැත්නම් කෝඩ් කරන්න පුළුවන් logic controller එකක් කියලා තමයි මේ නමින් කියන්නේ. ඉතින් මේක මම මුලින්දම පටන් ගන්නවා. මුලින්දම කියන්නේ මේක ගෙනාවේ කවුද, මේකේ මොකද්ද වෙන්නේ කියන කාරණාව ඉදන්. ඉතින් මේ PLC ගැන කතා කරොත් එහෙම PLC මුලින්ම මෙන්නේ ඩික් මෝලි කියන මට මතක හිටියට එයා තමයි 1968 ඔගොල්ලොත් පුළුවන් නම් සර්ච් කරලා බලන්න. මට හරියට මතක නැහැ. මං ඉගෙන ගත්ත වර්ෂය තමයි මේ මට මතක දෙන හැටි. ඩික් මෝල්ඩි කියලා. ඩික් මෝල්ඩි කියලා මෙන්න මේ තමයි මේක PLC එක මුලින්මම නිර්මාණය කරන්නේ. සාමාන්‍යයෙන් මේ PLC එකේ තියෙන්නේ ඉන්පුට් අවුට්පුට් තියෙනවා සහ රිලේ කන්ට්‍රෝලර් වලින් තමයි මේක කන්ට්‍රෝල් කරන්නේ. මේක මුලින්ම මෙයා හදන්නේ මොඩිකන් මොඩිකන් 0.84 හරි 86 හරි චුට්ටක් මේක සර්ච් කරලා බලන්න. මට හරියට මතක නැහැ. මේක ඇත්තටම හදන්නේ මේ තියෙන PLC එකේ එයා හදපු PLC එකේ නම තමයි මොඩිකන් 0.84. මේක ස්ථාපනය කරන්නේ ජෙනරල් මෝටර්ස් කියන ආයතනය. ජෙනරල් මෝටර්ස් සඳහා තමයි මේක මුලින්මම ස්ථාපනය කරන්නේ. හරිද? ඉතින් මේ PLC තාක්ෂණය 1968 වෙනකම්ම යනවා. ඉතින් ඩික් මෝලි තමයි හදන්නේ. මොඩිකන් PLC ගේ නම ජෙනරල් මෝටර්ස් වලට තමයි මේක හදන්නේ.
හරි. ඊට පස්සේ ටිකෙන් ටික මේක වෙනස් වෙවි අද වෙනකොට ගොඩාක් ලොකු ඉස්සරහකට ඇහිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ PLC එන්න කලින් ලංකාවට PLC එන්න කලින් ඕගොල්ලෝ ගත්තහම අපි හිතමුකෝ මම මේ වගේ පැනල් එකක් ගත්තොත් එහෙම සාමාන්‍ය මේ මං කියන්නේ අඩි 6ක් 7ක් විතර උස පැනල් එකක් ගැන තමයි මම මේ කියන්නේ. ඉස්සර කාලේ මොකක් හරි පැනල් එකක් ගත්තහම මොකක් මෝටර් කන්ට්‍රෝල් සිස්ටම් එකක් එක තියෙන පැනල් එකක් ගත්තහම අපිට මේකේ වයර් ගොඩාක් ගිහිල්ලා රිලේ කන්ට්‍රෝලර් ගොඩාක් මේවා පිරෙන්නම සවි කරනවා. මේක ලංකාවේ සමහරක් පරණ ආයතනවල තියෙනවා. මොකද ඉස්සෙල්ලා කන්ට්‍රැක්ටර් පවාවේ ඔයිල් බාත් වල. එතකොට මේ පැනල් එහෙම සම්පූර්ණයෙන්ම පිරෙනවා. ඔය ඉස්ටර් ඩෙල්ටා මේ සර්කිට් එහෙම ආවේ ලොකු පෙට්ටියක එන්නේ. අතින් මැනුවල් දාන්න. ඉතින් මෙන්න මේ වගේ සිස්ටම් තමයි ඉස්සෙල්ලා තිබ්බේ. ඉතින් මේවයින් මිදිලා දැන් මේ වගේම කන්ට්‍රෝලර් එකක් අපිට මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් දැන් මේක මං කිව්වොත් එහෙම අඩි 6ක් උසයි අඩි 7ක් 6ක් උසයි කියලා කිව්වොත් එහෙම අඩි 2 3 සිස්ටම් එකටම මේක දැන් කුඩා වෙලා තියෙන්නේ. කුඩා වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා තිබ්බා රිලේ. රිලේ වලින් තමයි මෙන්න මේ වගේ කන්ට්‍රෝලර් අපි හැදුවේ. මේකෙන් අවුට්පුට් එකක් આવොත් අනික ඔන්න එන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් හිතලා තමයි අපි මේ ඉන්පුට් අවුට්පුට් ප්‍රමාණය බලලා ඊට පස්සේ අපේ මෝටර් කන්ට්‍රෝල් වෙන්න ඕනේ කොහොමද යන්නේ දේවල් බලලා අපි ලිමිට් ස්විච් අන්න ඒ වගේ සෙන්සර් පාවිච්චි කරලා තමයි අපි ඉස්සෙල්ලා සර්කිට් හදන්නේ. දැනුත් ඒවා පාවිච්චි වෙනවා. හැබැයි අර ඉස්සෙල්ලා තරම් බැරෑරුම් විශාල නෑ ඒවා. ඉතින් මෙන්න මේ වගේ ඒ ප්‍රමාණය ඒ වයර් යන ප්‍රමාණය ඊට පස්සේ අපිට මේකේ තියෙන පහසුකම නැත්නම් දැන් මේකේ රිලේ දාන්න ඕනේ ටයිමර් දාන්න ඕනේ. ඉතින් ගොඩාක් ලොකු පරිපත්‍යක් වෙනවා. තාම අදටත් තැනින් තැන මේ PLC ඉගෙන ගත්තේ නැති කට්ටිය කරන්නේ ඔහොම තමයි. ටයිමර් දානවා ඊට පස්සේ කන්ට්‍රැක්ටර් කොහොමද තියෙන්න ඕනේ. ඊට පස්සේ රිලේ දානවා. ඉතින් සමහරක් පරිපත පිරෙන්නම පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය අඩු කරගන්න තමයි මෙන්න මේ PLC කියන සිස්ටම් එක එන්නේ. ඉතින් අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් ඔය රිලේ සිස්ටම් දූවිලි තෙතමනය තාපය සීතල මෙන්න මේ වගේ කියන්නේ එක එක උෂ්ණත්වයන් වලදී පවා මේවා අක්‍රිය වෙනවා. සමහරක් පීඩනයන් වල මේවා අක්‍රිය වෙනවා. සමහරක් විට මේවා තියෙන කන්ටැක්ට් පොයින්ට් වල මොකක් හරි දෝෂ හිටින්න පුළුවන් ඔක්සයිඩ් බැදෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න හින්දා මේ රිලේ හැම විටම රිලේ නැත්නම් ටයිමර් එකක් වෙනත් ටයිමර් එකට උනත් දිගටම සප්ලයි තියෙනකොට ටයිමර් එක කාලයක් යනකොට ටයිමර් එක පිච්චිලා යනවා. එව නැත්නම් වැඩ කරන්නේ නැති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සමහරක් විට ඔය රිලේ පොයින්ට් එකක් උනත් හැමතිස්සෙම ඔක ආක්වි ඔන් ඔෆ් වෙනකොට මේ වල තියෙන ඇතුලේ පොයින්ට්ස් සමහරක් ඒවා සවුත්තු වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වෙන හින්දා අපිට හැමතිස්සෙම රිලේ මාරු කරන්න වෙනවා. අපිට හැමතිස්සෙම ටයිමර් මාරු කරන්න වෙනවා. සමහරක් සෙන්සර් අනම්මනම් ওই දේවල් සමහරක් විට මාරු කරන්න වෙනවා. හැබැයි මෙන්න මේ දේවල් නැති වෙනවා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් ලොජික් කන්ට්‍රෝලර් කියන සිස්ටම් එක. එහෙම නැත්නම් PLC කියන සිස්ටම් එක ආවට පස්සේ. ඉතින් මේකට අපි දෙන ඕනම ඉන්පුට් එකක් මේකේ කොටස් මෙහෙම ගත්තොත් PLC එක මේ උඩ පැත්තෙන් අපිට මේක සප්ලයි දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉන්පුට් ටිකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට යටින් මේකේ අවුට්පුට් ටික ගන්න පුළුවන්. මේ ඉන්පුට් වලට ස්ටාර්ටින් ස්විච්, ඔෆ් ස්විච්, ඉමර්ජන්සි, ඕවර්ලෝඩ් මේ හැම එකම මෙන්න මේ ඉන්පුට් වලින් අපි ලබා ගන්නවා. හරි. ඉතින් මේ PLC සාමාන්‍යයෙන් අපි කියන්නේ නම් ඉන්ඩස්ට්‍රියල් කම්පියුටර් කියලා. ඉන්ඩස්ට්‍රියල් කම්පියුටර් කියලා තමයි අපි මේක හඳුන්වන්නේ.
සාමාන්‍යයෙන් දැන් අද කාලේ තාක්ෂණය වෙනකොට IO සිස්ටම් වලට ඊට පස්සේ මැෂීන් වලට රොබෝටික් පැත්තට ඉතින් මෙන්න මේ වගේ දේවල් සඳහා මෙන්න මේ PLC කියන එක ටික වර්ධනය වෙමින් දැන් PLC වලටත් වැඩිය අලුත් තාක්ෂණ ඉස්සරහට එනවා. ඉතින් මේක දැන් ටික ඉස්සරහට යනවා. දැන් මුලින් පටන් ගත්තේ මොඩිකොන් කියන එකෙන්නේ. මොඩිකොන් කියන PLC එකෙන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ආවා ඇලන් බ්‍රැඩ්ලි මට මතක හැටියට ඔන්න ඔය ටිකෙන් තමයි සාමාන්‍යයෙන් මේක පටන් ගන්න තියෙන්නේ. මොඩිකොන් එක තමයි යා මුලින්ම පටන් ගත්ත එක. ඉතින් ඇලන් බ්‍රැඩ්ලි එකේ දැන් වෙනම කම්පැනි එකකින් අරගෙන තමයි ඒක දුවන්නේ. ඉතින් මේ වගේ PLC එකකින් ඇත්තරම අපිට පුළුවන් අපි ලංකාවේ ඉන්නවා නම් ඔයාට පුළුවන් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඇන්දලා කරලා ඔයාගේ පිටරට තියෙනවා නම් මොකක් හරි කම්පැනි එක මැෂින් එකක් අපිට මෙහෙ ඉඳන්ම පුළුවන් ඒකට ප්‍රෝග්‍රෑම් කරලා ඔක්කොම දීලා එහෙ රන් කරලා බලන්නත් එක්කම පුළුවන්. මොකද අපිට මෙහෙ ඉඳන් හැමදේම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ තරමටම මේ PLC දියුණු කරලා තින්නේ. අන්න ඒකට මම කියන්නේ SCADA කියලා. SCADA සිස්ටම් තියෙනවා දැන්. ඉතින් මේ PLC එක ගැන මම තවත් ගත්තොත් එහෙම PLC ආදාන ප්‍රතිදාන අපට අවශ්‍ය ආකාරයෙන් ක්‍රමලේඛනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන්. අපිට මේකේ ඉන්පුට් අවුට්පුට් වෙන්න ඕනේ හැටි අපිට මේක software එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. සමහරක් PLC වල පොඩි අතුරු පුරුවක් තියෙනවා. මෙන්න මෙහෙම පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. සමහරක් මෙන්න මෙහෙම මොකක් බටන් තියෙනවා. මෙතන ඊතල පැනල් ෆන්ක්ෂන් තියෙනවා. තෝරන්න සාමාන්‍ය VFD එක වගේ පේන යතුරු පුරුවක් තියෙනවා. සාමාන්‍ය මං ඔන්නම් දාලා එකක් දෙකක් ගන්න. හොම්රොන් ඊට පස්සේ Siemens තියෙනවා. මෙන්න මේ වගේ ස්තාව මිට්සුබිෂි තියෙනවා. ඔන්න වගේ එක PLC ටයිප් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් මෙහෙම PLC එකක් තියෙනකොට මෙන්න මේ PLC එකේ පැත්තෙන් පොඩි කොටුවක් තියෙනවා. මෙන්න මේකට කේබල් එකක් ගහලා වෙලා අපේ කම්පියුටරේට ගහලා අපි අදින software එකෙන් තමයි අපි මේ අදින්නේ මේකේ ඩයග්‍රෑම් එක. මේ ඩයග්‍රෑම් එක අපිට මම ඉස්සරහට එකක් කතා කරන්නම් මොන වගේ දේවල් තියෙන්නේ කියලා. මෙන්න මෙතන වයර් කනෙක්ට් කරලා අපේ කම්පියුටරේට කනෙක්ට් කරලා අපිට ඒකෙන් දත්ත ඒ කියන්නේ එක්කෝ ලොජික් කන්ට්‍රෝල් මගින් ඇඳලා නැත්නම් ලැඩර් සිස්ටම් මගින් ඇඳලා ඉවරලා අපිට මේකට අප්ලෝඩ් කරලා එහෙම නැත්නම් එවලා මේකෙන් ඊට පස්සේ වයර් එක ගලවලා අයින් කරලා මේකේ තියෙන මතකයන් ඒ කියන්නේ මේකේ තියෙන වෙනම චිප් එකක් ඒකට තැම්පත් වෙනවා. ඊට පස්සේ ඒකෙන් තමයි යා දුවන්නේ. මේක වැඩ කරන මෙතන සප්ලයි එකක් එනවා. එක්ක 230 නැත්නම් DC සප්ලයි එකක් එනවා. ඉතින් මෙයාට පවර් තියෙනකම් මෙයා කොහොම පවර් තිබ්බත් නැත්නම් මෙයාගේ ඇතුළේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. මේක මැකෙන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මෙතන දිගට මේ කම්පියුටරේ දැන් එන වයර් එක ප්ලග් කරලා තියන්න ඕනේ. මේක අපිට ගලවලා මේක දිගටම රන් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක තනි උපකරණයක්. මේ උපකරණයට පවර් ඉන් කරන්න පුළුවන් කෙලින්මම. ඊට පස්සේ ඉන්පුට් අවුට්පුට් දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට එක ආකාරයෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේක ඇත්තටම කම්පැක්ට් මොඩියුල් එකක්. හරිද? ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි ලොකු ප්‍රොජෙක්ට් එකකට යනකොට ලොකු ප්‍රොජෙක්ට් එකකට යනකොට දැන් මේකේ අපිට පුළුවන් රිලේ 3ක් 4ක් වගේ විතරයි. සාමාන්‍යයෙන් අපිට ඕන රිලේ 15ක් 20ක් විතර ඕනේවා තියෙනවා. ඉතින් එතකොට යනකොට අපිට ඕන ලොකු මෙන්න මේගේ ලොකු PLC පාවිච්චියට ගන්න පුළුවන්. අපේ රිලේ ප්‍රමාණය වැඩි වෙනවා නම් අපිට අවශ්‍ය ඉන්පුට් අවුට්පුට් ප්‍රමාණය වැඩි වෙනවා නම් අපිට ඒ අවශ්‍ය කරන ගානට බලලා මෙන්න මේ
PLC එකක් ගන්න පුළුවන් කඩේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ අනිත් දැනගත යුතු කාරණාව තමයි මේක කම්පැක්ට් මොඩියුල් එකක්නේ. මේ හැම කම්පැක්ට් මොඩියුල් එකම මෙන්න මෙහෙම තමයි PLC එක තියෙන්නේ. මෙන්න මේ ත්‍රිමාන විදිහට වගේ අදින්නේ. මෙන්න මෙතනින් ඕගොල්ලන්ට තව පොඩි කොටුවක් තියෙනවා. මෙන්න මේ කොටුව පොඩි ප්ලැට් එකකින් මෙන්න මෙතන තියෙන ප්ලාස්ටික් පතුර අයින් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙතන ඇතුළේ නිකන් පින් ටිකක් පේනවා. ඉතින් අපිට මෙන්න මෙහෙම තවත් මේ වගේම ඒ කියන්නේ මේකේ නම් ඩිස්ප්ලේ එක නෑ. මම මේ අදින සෙපරේට් මොඩියුල් එකේ ඩිස්ප්ලේ එක නෑ. මෙන්න මේ වගේ මොඩියුල් එකක් මෙන්න මෙතනින් තියෙනවා මෙන්න මේකට කනෙක්ට් වෙන එක. ඉතින් මේක මෙහෙම මේ ඇතුළට තල්ලු කරාම ප්ලග් වෙනවා. ඒකෙත් මේ වගේම ඉන්පුට් ප්‍රමාණයක් තියෙනවා, අවුට්පුට් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක මේකට කනෙක්ට් කරාට පස්සේ වෙනම ආයි මේක මුකුත් ප්‍රෝග්‍රෑම් කරන්නවත් මුකුත් ඕනේ නැහැ. අපිට මේක සම්බන්ධ කරලා අපිට ඕන අවශ්‍ය කරන වැඩ ටික මේකෙන් ලබා ගන්න පුළුවන්. මේක ඇත්තටම ඩිස්ප්ලේ කරන්නේ මම දැන් මට ලංකාවට එකක් ආවා. මම ඕගොල්ලන්ට ඒක ඉස්සරහදී පෙන්නන්නම්. ඒ જાති PLC එකක් සහ මේ જાති PLC එකක් මේ දෙකම ඕගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඕන්නම් තවත් ඕන්නම් අපිට network adapter, power supply, CPU, input card, output card, high speed card, analog card මෙන්න මේ වගේ අපිට අවශ්‍ය කාඩ් එකක් මෙන්න මෙතනින් assemble කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකදී ලොකු output ප්‍රමාණයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. රිලේ ලොජික් කියන්නේ අපි කන්ට්‍රැක්ටර් රිලේ ටයිම් ආදී ලොකු ඉලෙක්ට්‍රිකල් සර්කිට් සහිත පද්ධතියක්. සාමාන්‍යයෙන් මේවා අවුරුදු 20කට කලින් තිබ්බේ. මම අර කලින් කිව්වා වගේ ඔයිල් බාත් වල එහෙම තිබ්බ ලොකු සර්කිට් තිබ්බේ තමයි මේ තියෙන්නේ. අපි වෙනමම කම්පියුටර් එකෙන් අදිනවා ලැඩර් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ඇඳලි වෙලා මේකට ඉන්පුට් කරාට පස්සේ අපි ඒකට අවශ්‍ය ඉන්පුට් අවුට්පුට් ප්‍රමාණය විතරයි වයරින් කරන්නේ. මොකද අමතර රිලේ වලට යන ඒවා අනම්මනම් මුකුත් වයරින් කරන්න නැහැ. අපිට තියෙන්නේ අවුට්පුට් ඔන්නම් මෙතනින් වෙනම කන්ටැක්ටර් එකක් දාන්නත් සහ මේවට ඔන්න පුෂ් බටන් වලින් ඉන්පුට් අවුට්පුට් දෙන්නත් විතරයි තියෙන්නේ. වෙන මුකුත්ම දේවල් නැහැ. ඉතින් මේකෙදී අර මේ පැනල් එකක ගොඩ ගැහෙන වයර් ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා. ඉතින් බ්‍රේක් ඩවුන් එකක් වුණාම ටක් ගාලා හොයාගන්න පුළුවන් කොතනින්ද මේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ උනත් හැම දෙයක්ම අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම අර කලින් කිව්වා වගේ කර්මාන්ත ශාලාවල කටුක පරිසරයට ඔරොත්තු දෙන්න තමයි මේ වගේ PLC එකක් හදලා තියෙන්නේ. මේක උෂ්ණත්වයකට, ভাইබ්‍රේෂන් එකකට, තෙතමනේ වැඩි තැන් වලට අදි බලතී රැහන් මගින් නිකුත් වෙන චුම්බක ශේෂ්ත්‍රයන් නිසා ඊට පස්සේ ඉන්වර්ටර්, DC කන්වර්ටර්, CFL, LED, power supply නිසා ඇති වෙන ඉන්ටර්ෆියරන්ස් නිසා ලොකු හානියක් ඇති වෙනවා මේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට. ඉතින් මේ PLC එකේදී මේ හැම දෙයක්ම මගහැරවගෙන වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ PLC පාවිච්චි යෙදී වෙන වාසි මොනවද? සාමාන්‍ය මේ PLC එක ගොඩක් නම්‍යශීලී ඕන විදිහකට හසුරවන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිචාරය දක්වනවා. සාමාන්‍ය මිලි සෙකන්ඩ් ගානකින් වැඩ කරන්න පුළුවන් ස්පීඩ් එකක් තියෙනවා මෙන්න මේ PLC එකට. කුඩා හා සරල වයරින්. ඉන්පුට් අවුට්පුට් ටික අපිට දාන්න විතරයි තියෙන්නේ. කන්ට්‍රෝලර් වලට යනවා. ඒව මුකුත් අදින්න නැහැ. මේකෙන් ඕනනම් එක්කෝ අපි හිතමුකෝ කන්ට්‍රැක්ටර් එකක් ගත්තත් මේක කෙලින්ම කන්ට්‍රැක්ටර් A1 වලට සප්ලයි ගිහින් දෙන්න විතරයි තියෙන්නේ. මුකුත් ඔක්සිලරි දාගෙන එහෙම මුකුත් ඕනේ නැහැ. ඉතින් මූවින් පාර්ට්ස් නොමැත. කිසිම රිලේ එකක්, ටයිමර් එකක් මුකුත් අර අපිට අවශ්‍ය නැති, ඒ කියන්නේ ඉස්සෙල්ලා අවශ්‍ය වෙලා දැන් ඕනේ නැති දේවල් නෑ. ඇත්තටම මේ සර්කිට් එකේදී ලෙහෙසියෙන් දෝෂ සොයාගත හැක. රිලේ ලොජික් දෝෂ සෙවීම ඉස්සෙල්ලා ගොඩක් අපහසුයි. මොකද රිලේව සමහර කරලා කන්ටැක්ට් පොයින්ට් වල මම අර කිව්වා වගේ ආෆ් වෙනවා. ඊට පස්සේ මේවල අර මොකද ඔක්සයිඩ් එක බැදෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා අපිට මේවා කොහේ ෆෝල්ට් එකක් තියෙනවද කියලා හොයාගන්න බෑ.
ඉතින් මේවා ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එක අරන් ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරලා ආයි ෆෝල්ට් එක ඔන්නම් හොයාගෙන ඉතින් හැම දෙයක්ම වෙනස් කරලා කරගන්න පුළුවන්. හැබැයි මේකේ මේ අදින ප්‍රෝග්‍රෑම් එක කොහේ හරි තැනක බෑකප් එකක් හරි කරලා තියාගන්න ඕනේ. මොකද සමහරක් ඒවල අපිට අවුට්පුට් එකක් ගන්න පුළුවන්. අවුට්පුට් ප්‍රෝග්‍රෑම් එකක් ගන්න පුළුවන්. හැබැයි සමහර ප්‍රෝග්‍රෑම් කන්ට්‍රෝලර් මේ අවුට්පුට් එක මේ හැම දෙයක්ම ලොක් කරලා දානවා. ඒ කියන්නේ මේවා කරන අය සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම ලංකාවේ මේ වැඩේ කරන අය ඉන්නවා. මම මේ එක කම්පැනි එකක ඉන්නවා. මම ඒ කම්පැනි ඉඳන් මේ PLC හැම දෙයක්ම කරනවා. මේ කළා මම ඒකේ මොකක් ප්‍රශ්න දාගෙන යනවා වෙන කම්පැනි එකට. හැබැයි මම මේකේ ඉන්නකොට මම PLC කළා මේ කරන ඒවාට හැම එකටම පාස්වර්ඩ් දාලා මේ බෑකප් එකක් මම ගාව තියාගෙන ඉන්නවා. මම මේක ඔෆිස් එකටවත් කාටවත් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක්ට කාටවත් දෙන්නේ නැහැ. ඊට පස්සේ මම වෙන කම්පැනියකට ගියාට පස්සේ දැන් මම ඉස්සෙල් ඉදපු කම්පැනියට එනවනේ අලුතෙන් එක්කෙනෙක් ආවට කවදාකවත් එයාට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මේ PLC එක ඇන්නේ කොහොමද මේක කොහොමද මේ වුනේ මේකේ බෑකප් එකක් ගන්න කොහොමද කියලාවත් එයා දන්නේ නැහැ. ඇත්තටම එයාට ගන්න හැටියක් නැහැ. එයා දන්නව වුණත් එයාට ගන්න හැටියක් නැහැ. මොකද සමහර කෑ මේව ලොක් කරනවා. සමහර කෑ මේ බෑකප් එකක්වත් තියන්නේ නැහැ. ඉතින් මම නම් කියන්නේ එහෙම දේවල් නම් කරන්න එපා. බෑකප් එකක් තියලා ඉන්න මොකද ඔයගලන්ට ප්‍රශ්නයක් කියලා ඔයගොල්ලෝ යන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ එන කෙනා ඒකේ හින්දා ගොඩාක් අසරණයි. මේ එකපාරක් කර ප්‍රෝග්‍රෑම් එක ආයෙ තව පාරක් ඔළුව වෙසල කරන්න ඕනේ. ඉතින් එහෙම කරන මිනිස්සුත් ඉන්නවා. ඉතින් එහෙම දේවල් නම් කරන්න එපා. ලංකාව තුළ මේ වගේ දේවල් ගොඩක් වැඩි. ඉතින් ලේසියෙන් අඩුත් වැඩියා කරන්න පුළුවන් ෆෝල්ට් එකකදී අවශ්‍ය කෑල්ල මාරු කර ඔන්න දැන් මේකේ මොකක් හරි කන්ටැක්ට් එකක් වුණත් කම නැහැ ටග් ගාලා මාරු කරලා දාන්න පුළුවන්. PLC එකේ ප්‍රශ්නයක් වුණා ටග් ගාලා ප්‍රෝග්‍රෑම් එක ගහලා ඉවරලා ආයි ස්ථාපනය කරාම වැඩ ගන්න පුළුවන්. ඉතින් අපහසුම ක්‍රම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් මේක තමයි PLC එකේ වාසි. මම මේකේ සැකස්ම ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්. ඊට පස්සේ මේකේ ලොජික් කන්ට්‍රෝල් කොහොමද තියෙන්නේ කියලා මම ඕගලන්ට කියලා දෙනවා. මම PLC සිස්ටම් එකක් ඇන්දොත් PLC සිස්ටම් එකේ මුලින්ම අපිට බලා ගන්න පුළුවන් CPU එක. CPU කියන්නේ Central Processing Unit. ඊට පස්සේ මෙමෝරි තියෙනවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම්. ඊට පස්සේ ළඟ තියා ගන්න data. හරි. මේ තියෙන්නේ PLC එකේ මේ තියෙන ප්‍රධානම කොටස. ඊට පස්සේ මතකය. ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් කරන ඒවා සහ දත්තයන් සහ ගබඩාවන් තමයි මේකෙදි තියෙන්නේ. ඊට පස්සේ අපිට මේක ආයි අපි ඉන්පුට් මොඩියුල් කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපි උඩ පැත්තෙන් ඉන්පුට් දෙන හැටි. ඉන්පුට් මොඩියුල් එක තියෙනවා. මේකෙදි අපිට අපි මොකක් හරි ස්විච් එකකින් ඉන්පුට් ලබා දෙනවා නම් මේ මම අද තියෙන්නේ on off push button දෙකක්. අපි මොකක් හරි ඉන්පුට් එකක් දෙනවා නම් මෙන්න මේකෙන් ඒ ඉන්පුට් එක අරගන්නවා. ඉන්පුට් එක අරගෙන මෙන්න මේ central processing unit එකට ගිහිල්ලා ඊට පස්සේ මේ program data වලට ගිහිල්ලා ඊට පස්සේ memory වලට යනවා. ඊට පස්සේ memory රඳා පවත්වාගෙන වැඩ කරනවා. ඊට පස්සේ අපිට ආයි මේ පැත්තෙන් දැන් ඒව ඔක්කොම දුන්නාට පස්සේ output module එකක් තියෙනවා. output module එකක් තියෙනවා. මේකදී ඔයගොල්ලන්ට මොකක් කරේ ස්විච් එකක් බල්බයක් වේවා ඊට පස්සේ
අපි හිතමුකෝ ස්පීකර් එකක් වේවා, එහෙම නැත්නම් මොකක් හරි කන්ටැක්ටර් එක කොයිල් එකක් වේවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් මේකෙන් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපේ ප්‍රධානතම යුනිට් එක තමයි පවර් සප්ලයි එක. පවර් සප්ලයි එක. මේ පවර් සප්ලයි එක අපි ඉන්පුට් වලටත් දෙනවා. මොකද ඉන්පුට් වලට මේ ස්විච් වලට එන්නේ පවර් එකක් තමයි මෙතනින් එන්නේ ඉන්පුට් වලින්. ඊට පස්සේ අපි අවුට්පුට් වලට මේ රිලේ හරහා යන්න පවර් සප්ලයි එක දෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මෙතනින් සහ මේ තියෙන අවුට්පුට් එක මෙන්න මෙතන මේ තැන් දෙකෙන් තියෙනවා ඔප්ටිකල් අයිසොලේෂන් කියලා තමයි අපි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අවුට්පුට් ඉමේජ් මම මේක ඉමේජ් ටේබල් එක ගන්නේ නැහනේ. මෙන්න මෙතන තියෙන එකක් සහ මෙතන තියෙන එකක්. මෙතන තියෙන එකට මම කියනවා මම ඒක මෙතන ලියන්න registry input table. input image table කියලා හඳුන්වනවා. ඊට පස්සේ ආයි මෙතනදි තියෙනවා output image table. මේ මම optical isolation කියලා දැම්මනේ. input මෙතන තියෙන input එකනේ. මේ input image table එක update කරන විට මෙතන තියෙන output image table එකත් update වී වැඩ කරනවා. දැන් අපි හිතමුකෝ මොකක් හරි ටග් ගාලා අපි program එක update කරනවා මෙතනින්. මේ update කරන ශනිකව මේ පැත්තෙන් ඒ update එකට ඕන විදිහට තමයි මෙයා වැඩ කරන්නේ. මේ තප්පරයක එක වෙනවයි කියලා කියන තමයි මේ තියෙන්නේ. අනිත් එක registry input image table. මේකදී අපි මෙතන supply එකක් දෙනවානේ. මේ supply එකක් දුන්නට මෙතනින් මෙහාට යන්නේ මේක අපි හිතමු පොඩි තරංගයක් මගින් අන්නේ දෙයක් මම දැන් මෙතන අපේ 230 supply එක දෙන්නේ. මේ 230 දුන්නාට මේක ඇතුළට ගිහිල්ලා මේ 230 වැඩ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ මම කලින් කිව්වා වගේම දැන් මේක උඩින් තියෙනවා i1 i2 i3 කියලා වෙලා ඉන්පුට් ටික තියෙනවා. මේ ඉන්පුට් වලටත් අපි දෙන්නේ 230 සප්ලයි එක. 230 තමයි දැන් ඔය පුෂ් බටන් හරහා එන්නේ 230 සප්ලයි එක. මේ 230 සප්ලයි එක ආවට ඇත්තට මේකදී ඔය මේ ඔයගොල්ලෝ දන්න මේ ඔප්ටෝ කප්ලර් කියලා එකක් තියෙනවා. ඔප්ටෝ කප්ලර් තියෙනවා. මේ ඔප්ටෝ කප්ලර් වලින් තමයි මේවා ඇත්තටම මේ වැඩ කරන්නේ. ඉතින් ඒකින් මේකට ඩේටා එකක් විතරයි යවන්නේ. හරි. ඉතින් මම ආයි මේකේ තියෙන මේ මොනවද කියලා කිව්වොත් එහෙම CPU මගින් මතකයේ ගබඩා කරගෙන පාලන වැඩසටහන හා ආදානයන් සමග ක්‍රියාත්මක කර ප්‍රතිදානය යාවත්කාලින කරනවා. හරිද? ඊට පස්සේ මෙන්න තියෙන පවර් සප්ලයි එක. මේක AC වෝල්ටීයතාවයේ DC කර ප්‍රොසෙසර් එක වැඩ කිරීමට 5 වෝල්ටේජ් එක සපයනවා. ඔයගලන්ට මෙන්න මේ ඉන්පුට් මොඩියුල් එක වගේම අවුට්පුට් මොඩියුල් එකටත් දෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් අපි මම ඔයගලන්ට කිව්වනේ අර මුලින්ම ඇද්ද PLC එකේදී වෙනම මම උඩින් ලයින් දෙකක් ඇදලා පෙන්නනවා නියුට්‍රල් ෆේස් කියලා ලයින් දෙකක්. PC වලට අපි පොඩි පවර් පැක් එකක් දීලා ඉවරලා ඒකට සප්ලයි දෙන්න ඕනේ. පිටතින් දෙන්න ඕනේ. සමහරක් ඒවා තියෙනවා 230. දැන් ඔය Siemens එකේ සමහර PLC තියෙනවා 230 අපිට දීලා අපිට වැඩක් කරගන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම මොන දේ ගත්තත් මේක වෝල්ටේජ්තාවය කීයද කියලා බලලා කරලා පාවිච්චි කරන්න. සමහරක් විට මේ කියන සිස්ටම් සමහර PLC වල වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ හැම එකක්ම හැම හදන එකක්ම එකම වගේ එකම විදියට හදන්නේ නැහැ. එක එක ආකාරයෙන් වෙනස් කරලා තමයි හදන්නේ.
හරිද මේ හැම එකම කිව්වා කියලා දැන් මේ සිස්ටම් එක එකයි හැබැයි සමහරක් වෙලාවට මේ ඉන්පුට් අවුට්පුට් තියෙන පැත්ත වෙනස් කරලා ඔන්න වගේ දේවල් එක එක දේවල් වෙන්න පුළුවන්. හරි. ඉතින් මේකේ AC DC කරලි වෙලා DC 5 වෝල්ටේජ් එකක් අරගෙන තමයි මේ ප්‍රොසෙසර් එක වැඩ කිරීමට පාවිච්චි කරන 5 වෝල්ටේජ් එක තමයි ගන්න මේක වැඩ කරන්නේ. සමහරක් ඒවල ඒකත් වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙමරිය තියෙනවා. ප්‍රොසෙසර් එක මගින් වැඩ කරන ක්‍රියාවලිය හා වැඩසටහන් වලින් දත්ත ගබඩා කරන මතක ඒකකයක් තමයි මේ මෙමරි එක. ඊට පස්සේ ඉන්පුට් හා අවුට්පුට් ඉන්ටර්ෆේසස් එනවා. ඊට පස්සේ ඉන්පුට් හා අවුට්පුට් අතුරු මුහුණත් මෙහිදී පාලකයේ විසින් බාහිර උපාංග වෙත දත්ත එක්ක ලිමිට් ස්විච් මගින් ඉලෙක්ට්‍රිකල් ස්විච් වලින් ඉන්පුට් ලබා දී ඊට පස්සේ ඒකෙන් අවුට්පුට් ගෙන මොකක් හරි කන්ට්‍රෝලර් එකක් හෝ කන්ටැක්ටර් එකක් සොලනොයිඩ් එකක් වැඩ කර ක්‍රියාත්මක කරන ඒකකයකට අපි ඉන්පුට් හා අවුට්පුට් ඉන්ටර්ෆේසස් කියලා තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ මම මේකෙදි මෙතනින් ඇන්දේ නෑ වෙනම කමියුනිකේෂන් ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මම මෙන්න මෙතනින් මෙන්න පොඩි ඉරක් ගහලා ඉල්ලලා දින්නම් පොඩි කම්පියුටර් එකක්. මං ඇඳ කම්පියුටර් එක මේ මෙතින මං ගත්තොත් එහෙනම් මේක ප්‍රෝග්‍රෑමින් ඩිවයිස් කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි මම මේක කමියුනිකේෂන් ප්‍රොටෝකෝල් කියලාත් හඳුන්වනවා. සමහරක් විට මේ දේවල් ඉගෙන ගන්න කෙනෙක්ට නම් ගොඩාක් බර වැඩි වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් විදිහට මේ දේවල් මොනවද කියලා ඉගෙන ගන්න. මොකද අපිත් මේවා බැරෑරුම් විදිහටම ඉගෙන ගන්නවා. අපි තාමත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් කොහෙන් හරි හොයලා ඉගෙන ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මට පුළුවන් ආකාරයෙන් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් මේ හැම එකක්ම. ඉතින් අර ඒකට ගොඩාක් කාලයක් යන එක තමයි වැඩේ වෙලා තියෙන්නේ. මොකද මට දවසින් දෙකකින් මේ දේවල් කරන්න හරි අමාරුයි. ගෙදරක ළඟ ඉන්න කෙනෙක් නම් එක්ක ගෙදරට හරි ගෙනල්ලා මේ කියලා දෙන්න පුළුවන්. ඒත් ලංකාවේ ගොඩාක් කට්ටිය මේක බලනවා කියලා මම දන්නවා. ඉතින් මට පුළුවන් විදිහට මම ඕගලන්ට හැමදේම කියලා දෙන්න. ඉතින් මේකෙදි අපිට පුළුවන් මම කමියුනිකේෂන් ප්‍රොටෝකෝල් කියලා හදින්නවා. මේකේ අපිට පුළුවන් HMI සිස්ටම් එකක්. එහෙම නැත්නම් HMI කියලා හඳුන්වන්නේ human machine interface. මේකෙදි අපිට පුළුවන් මේ මැෂින් එකෙන් අපිට වෙන රටක දෙයක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ දුරස්ත PLC වෙත දත්ත හුමාරු කරලා වැඩ ගන්න පුළුවන්. අපේ ගෙවල් ළඟ තියෙනවා මේ බ්‍රෂ් හදන කම්පැනියක්. ඉතින් මේ බ්‍රෂ් හදන කම්පැනියේ මම පොඩි කතාවක් කියන්නේ. මේ බ්‍රෂ් හදන කම්පැනියේ ඉලෙක්ට්‍රීෂියන් PLC ගැන දන්නේ නැහැ. ඉතින් මේ බ්‍රෂ් වල මේ ඒගොල්ලෝ ඒ බ්‍රෂ් එකේ ගත්තාම මෙන්න මේ කොටස තමයි මෙන්න එහෙම කෙඳි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඒගොල්ලෝ එක්ක මොකක් හරි ලේසර් print එකක් කරනවා. ලේසර් print එකක් ගහනවා. ඉතින් මෙන්න මේ ලේසර් print එකේ වැඩ කරන්නේ පොඩි CNC machine එකකින්. මේ CNC machine එක දුවන්නේ PLC එකක් දාලා. ඉතින් මමත් නිකන් ඔය යනගම් ඒ කම්පැනිට ගියා පොඩ්ඩක් බලන්න. මට පොඩි ඉන්ස්පෙක්ෂන් එකක් තිබ්බා. මම ඒකට තමයි එතනට ගියේ. මම එතනට ගියාම මම නිකමට ඇහුවා ඉලෙක්ට්‍රීෂියන්ගෙන් ඕගොල්ලෝද මේ PLC වැඩ කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ කිව්වේ අනේ නෑ මහත්තයා මේ අපි නෙමෙයි මේ PLC වල වැඩ කරන්නේ. අපිට නම් දන්නෙත් නෑ මේවා මොනවද වෙන්නේ කියලා. අපි ඉතින් මේවයි මොකක් හරි කන්ට්‍රැක්ටර් එකක් හරි ගියොත් දානවා ඇරෙන්න. අපි ඇත්තටම මේ දේවල් කරන්නේ නෑ කියලා තමයි කිව්වේ. ඉතින් මං ඇහුවා එතකොට කවුද මේවා කරන්නේ කියලා. එතකොට තමයි කිව්වේ මේ කම්පැනිය හදපු කම්පැනියම තමයි මේ දේවල් කරන්නේ. මං ඇහුවා මේ කම්පැනිය හදලා තියෙන්නේ මේ රටක නෙමෙයි. මේක එතකොට ඒ කම්පැනි මම හිතේ ඉංග්ලන්ඩ් හරි මොකක් හරි කම්පැනියක් තිබ්බේ මේ මැෂින් එක හදලා තිබ්බ එක. ඉතින් මං ඇහුවා ඒගොල්ලෝ කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ කොහොමද කියලා අහුවා. මේගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝ එහෙම ප්‍රෝග්‍රෑම් එක හදලා එහෙම මේකට අප්ලෝඩ් කරනවා. අපිට කිසිම දෙයක් කරන්න නැහැ. අපිට තියෙන්නේ ආයි මැෂින් එක රන් කරවන්න විතරයි. ඒගොල්ලෝ රන් එකත් එහෙදිම ඕනනම් දානවා. අපි මේ සූදානම් කළා නම් ගොඩක් වෙලාවට ඒක නම් දාන්නේ නැහැ.
ඒගොල්ලෝ මේ PLC කරනවා විතරයි කියලා තමයි කිව්වේ. ඉතින් මමත් ඒ කතාව දන්නවා. හැබැයි මං ඕගොල්ලන්ට ඒ කතාව කිව්වේ ඇත්තටම ලංකාවට වෙලා තියෙන දේ ගැන. මොකද සමහරක් කම්පැනි වලින් මොකද දැන් ඒ වගේ PLC ආයි මේ වගේ දෙයක් ඇඳලා කරලා දෙන්න කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 2-3කට වැඩි එහා ගන්න දෙයක්. ඒගොල්ලන් ගාව ඒ බෑකප් එක තියෙනවා. බෑකප් එක තියලා ඒගොල්ලන්ගේ ෆෝල්ට් එකක් වුණත් හදන්න පොඩි ගාණන් වලට නෙමෙයි යන්නේ. අනිත් එක තමයි ඔගොල්ලෝ සමහරක් විට අන්තර්ජාලය තුළ දැකලා ඇති PLC උගන්වන්න සමහරක් ගුරුවරු ඉන්නවා. එකේ ක්ලාස් තියෙනවා. හැබැයි මාර ගණන්. මම දන්නේ ඇයි එච්චර ගණන් කියලා. මොකද මම මේ දවස් ටිකේ දකිනවා එක්කෙනෙක්ගේ ඇඩ් එකක් එහෙම යනවා රුපියල් 50000කට කිට්ටු වෙන ගාණක් යනවා. ඉතින් මේකයි වෙලා තියෙන්නේ. ලංකාවේ තුල NVQ 3 කරන කෙනෙක්ට PLC උගන්වන්නේ නැහැ. NVQ 4 කරන කෙනෙක්ට ඔන්න පොඩ්ඩක් මෙන්න මේ PLC ගැන කියලා දෙනවා. PLC එක පෙන්නනවා මේක තමයි PLC කියනවා. සමහරකට හොඳ දන්න සර් කෙනෙක් ඉදිරියත් එහෙම කියලා දෙනවා. මෙහෙම තමයි PLC එකේ ලැඩර් ප්‍රෝග්‍රෑම් එකක් අදින්න, ලොජික් ප්‍රෝග්‍රෑම් එකක් අදින්න මෙහෙමයි කියලා දෙනවා. හැබැයි ඕගොල්ලන්ගේ NVQ පේපර් එකේ අහනවා ලොකු ප්‍රශ්නයක් අහනවා මේ PLC ගැන. සාමාන්‍යයෙන් මොකක් හරි කොන්ක්‍රීට් අන්න මැෂින් එකක හරි රිවර්ස් ෆෝර්වර්ඩ් දුවන හැටි අහනවා. ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එක්සෑම් එකෙත් එහෙමයි. ප්‍රැක්ටිකල් එක්සෑම් එකෙදිත් අහනවා. හැබැයි දැන් මම මේ තියෙන ආයතන වලට මුකුත් දොස් කියනව නෙමෙයි. මේ ක්‍රමවේදයන් එච්චර හරි නෑ. මේ PLC ගැන කියලා දෙන්න ඕනේ. NVQ 4 වලින් ඉන්න අයට මේ PLC ගැන කියලා දෙන්න ඕනේ. මොකද ඉස්සරහට යන්න ඕනේ දියුණු තාක්ෂණයට. නැතුව මේ වලපල්ලට ගිය තාක්ෂණය අදගෙන තවත් ඒ දේවල් ඉගෙන ගන්න එක නෙමෙයි. ඒ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒ දේවල් තිබ්බයි කියලා ඔළුවේ තියා ගන්න ඕනේ. තව කෙනෙක්ට කියන්න ඕනේ. ඒ දේවල් තියා ගන්න ඕනේ. හැබැයි මේ ඉස්සරහටින් තාක්ෂණය කියලා දෙන්න ඕනේ. මොකද NVQ 4 කරන කෙනෙක්ට වෙන කම්පැනි එකකට දීලා මේකේ PLC එක හදන්න කියලා කියන්නේ නැහැ. ගොඩක් දුරට level 5 කරපු කෙනෙක් එහෙම නැත්නම් ඩිප්ලෝමාවක් උපාධියක් ගත්ත කෙනෙක් විතරයි මෙන්න PLC එකක් අත ගහන්නේ. පොඩි කිසිම කෙනෙක්ට දෙන්නේ නැහැ. පුළුවන් නම් හොයලා බලන්න. මම දන්න තරමින් නැහැ. මොකද තවත් එකක් කිව්වොත් එහෙම ලංකාවේ ප්‍රසිද්ධම බිස්කට් හදන කර්මාන්තශාලාව. මම ඒකටත් ගියා. ඒකටත් ගියෙත් ඔය ඉන්ස්පෙක්ෂන් එකකට තමයි. ඉතින් ඒකද ගිහිල්ලත් මම එතන ඉන්නේ මේ NVQ 4 කරන මල්ලි කෙනකින් ඇහුවා. මේකේ PLC එහෙම ඔයගොල්ලෝ කරනවාද කියලා. මොකද මම සාමාන්‍යයෙන් ගියාම ඉලෙක්ට්‍රීෂියන්ලත් එක්ක ගොඩක් සුහදව කතා බහ කරනවා. මොකද ඒගොල්ලන් මොනවා හරි ගැටලු තියෙනවද යන්නේගේ දේවල් ඇත්තටම දැන් ඒගොල්ලොත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ සමහරක් වෙලාවට දන්න දේවල් අපිට කියලා දෙනවා. අපිත් දන්නේ දේවල් තියෙනවා. මොකද හැම දෙයක්ම මම දන්නේත් නැහැ. මේ වයිට් බෝඩ් එක ගත්තොත් එහෙනම් මේ වයිට් බෝඩ් එකේ මෙන්න ඩොට් එක තරම් ප්‍රමාණයක් තමයි මමත් දන්නව ඇත්තේ. මම හිතන්නේ මම මේ ඩොට් එක තරම්වත් දන්නව ඇති කියලා. ඒක නිසා මගේ දැනුම ඇත්තටම මට කියන්න බෑ. මමත් හැම දෙයක් ගැනම ඉගෙන ගනිමින් මගේ තියෙන වැරදි හදාගෙන මමත් ඉස්සරහට යන කෙනෙක්. මම දන්න දෙයක් මම ඕගලන්ට කියලා දෙනවා. ඉතින් එතෙන්දී මට මේ මල්ලි කිව්වේ සර් අපිට මේ PLC අත ගන්නවත් දෙන්නේ නැහැ. මේක PLC ගැන වැඩ කරන්නේ මෙහි ඉන්න ඉංජිනේරුවෝ නැත්නම් පෝමන් කෙනෙක් level 5 වලින් උඩ කෙනෙක් තමයි මේක වැඩ කරන්නේ කියලා. සමහරක් විට ඔයගොල්ලෝ level 5 වලට යයි. මේ level 5 වලට ගියාට පස්සේ level 5 වලදී සමහරක් විට PLC එකක් අත ගහලා වැඩ කරන්න දෙයි. හැබැයි 4 කරලා ඉන්න කෙනෙක් නම් බලාපොරොත්තු වෙන්න එපා. PLC එහෙම කරන තැනකටම ගියොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට කරන්න කියන්න දෙයි. හැබැයි එහෙම නැතුව ආයතනයකට ගිහිල්ලා මොකක් හරි වැඩ කරන ආයතනයකට ගිහිල්ලා නම් ගොඩක් දුරට හම්බ වෙන්න නැහැ. බලාපොරොත්තු වෙන්න එපා. මේක ඉගෙන ගන්න දේ හොඳයි. අනිවාර්යෙන්ම මොකද මේ PLC එකක් හොඳට ඉගෙන ගන්නකොට ඔයගලන්ට ඉස්සරහට ලේසිය හැමදේම ඔලුව කල්පනා කරලා වැඩ කරන්න. ඉතින් NVQ 4 ප්‍රශ්න පත්‍රයටත් එනවා මේ PLC ගැන. PLC ගැන ගොඩාක් දුරට එනවා. එක්ක රිවර්ස් ෆෝල්ට් එකක් නැත්නම් DOL එකක් තමයි එන්නේ. අනිවාර්යෙන්ම ෂොට් ඇන්ඩ් ෂුවර් එක නා. ඉතින් NVQ මේ ඇසස්මන්ට් වලට කලින් මම ඔයගලන්ට මේක මේ කරලා දෙන්නම් කොහොම හරි.
ඉතින් ඒකෙදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ PLC එකක් කොහොමද හරියට මේ ප්‍රෝග්‍රෑම් එක ලැඩර් ප්‍රෝග්‍රෑම් එකක් අදින්නේ කියන දේ. ඉතින් ඕගොල්ලන්ට ඊට පස්සේ තියෙනවා ප්‍රැක්ටිකල් එක්සෑම් එක. මාස 6ක් ඉවරනාට පස්සේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක තියෙනවා. දැන් මේ දවස්වල යනවා මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක. TVC එකකින් කවුරු හරි ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඇහිලි වෙලා ඕගොල්ලන්ගේ මේ ප්‍රැක්ටිකල් කරලා තියෙන හැටි බලනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට දෙනවා සාමාන්‍යයෙන් DOL සර්කිට් එක නම් දෙනවා අඩුයි. මොකද පොඩි දෙක තුනක් තියෙන දාන්න. ගොඩක් දුරට ඕගොල්ලන්ට දෙන්නෙම ස්ටර් ඩෙල්ටා සර්කිට් එක. අනිවාර්යයෙන්ම දෙන්නේ ස්ටර් ඩෙල්ටා සර්කිට් එක. මම දැන් ටෙක් දෙක තුනක දීලා තිබ්බ ස්ටර් ඩෙල්ටා සර්කිට් එක. මම හොයලා බැලුවාම ඊට පස්සේ ආයෙ ඕගොල්ලන්ට දෙනවා රිවර්ස් ෆෝර්ඩ් සර්කිට් එක. රිවර්ස් ෆෝර්ඩ් සර්කිට් එක දෙනවා. ස්ටර් ඩෙල්ටා සර්කිට් එක දෙනවා. මේක ඒ පරීක්ෂකවරයා ඉස්සරහදී අඳින්න ඕනේ. ඇඳලි වෙල්ලා වෙන ක්‍රියාවලිය පෙන්වන්න ඕනේ සිමියුලේට් කරලා. ඊට පස්සේ ඕගොල්ලෝ ඒ පරිපතේ ගොඩනගලා මෝටර එක රන් කරලා පෙන්වන්න ඕනේ. හරිද? හැබැයි ඔතන්දි කරාට ඕගොල්ලන්ට ඔතනින් පිටට ගිහිල්ලා ජොබ් කරන තැනක ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේ PLC ගැන සමහරක් ටෙක් වල බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තම කතාව නම් සමහර ටෙක් වල ඉන්න ගුරුවරු පවා මේ PLC වලින් වැඩ කරන හැටි දන්නේ නැහැ. ඉතින් ඒකට අපිට කාටවත් දොස් කියන්න බෑ. දොස් කියන්න හොඳත් නැහැ. ඉතින් ඒකයි ඇත්තම කතාව. කවුරුත් දන්නෙත් නෑ. එතකොට ඒ ළමයි ටිකත් ගොඩක් අසරණ වෙනවා. නැත්නම් ඒකට මොකක් හරි වෙනම රජෙන් මොකක් හරි විදියක් හදන්න ඕනේ. හදලි වෙලා මේ දේවල් කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් එහෙම දෙයක්වත් නෑ. ඇත්තටම මේව පරීක්ෂා කරන ආයතන මොනවද කියලා බැලුවාම ඒවයින් කරන්නේ තනිකර විකාර වැඩමයි. ඉතින් අපිට තේරෙන්නේ අපි මොනවා කියලා මේවට කරන්නද කියලා. මේ වැඩෙන් ළමයි ගොඩාක් අසරණ වෙනවා කියලා නම් හොඳට පේනවා. දැන් සමහරක් මේවට චෙක් කරන්න යනවා කියන්නේ සමහර ටෙක් වල PLC එකක් ඒ ළමයි දැකලවත් නැහැ කියලා. සමහරක් අය කියනවා බඩු තිබ්බට ඒගොල්ලන්ට උගන්වන්න කවුරුත් නැහැ කියලා. මේ වගේ වෙන තැන් වාර අනන්තයි. ඉතින් මම නම් කියන්නේ ගොඩක් හොඳට මේ දේවල් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඕගොල්ලන්ගේ දැනුම ඉස්සරහ තියාගෙන යන්න කියලා. කීකීදිය මෙතනින් පුළුවන් අපිට මේකේ සිග්නල් එකක් එහාට මෙහාට අරගන්න නැත්නම් කොහේ හරි තැනකට යවලා කන්ට්‍රෝල් කරන්න බෑකප් කරලා තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ හැම දෙයක්ම ගන්න පුළුවන්. ඉතින් අපිට මේකෙන් වෙන තොරතුරු ඔක්කොම මේ කම්පියුටර් එකට පාවිච්චියට ගන්න පුළුවන්. මොකද අපි ඉස්සරහදී දැන් අපි මේ වගේ PLC පරිපතයක් ගොඩනගනකොට අපි මේවට VFD control දානවා. ඊට පස්සේ RTD temperature sensor, ඊට පස්සේ pressure cutout, මේ හැම දෙයක්ම දානවා. එක දේවල් අපි sensors දානවා. ඉතින් මේ sensors අපි මෙන්න මේ PLC එකට ගෙනත් දුන්නාම හරි. ඉතින් ඔන්න වගේ වැඩ රාජකාරි ගොඩාක් මේකේ කරන්න පුළුවන්. මම මේ කලින් කිව්වා මේකේ මේ තරංග එහෙම නැත්නම් මේ එන දැන් 230 සප්ලයි ගන්න ඉන්නේ මේ ආපු සප්ලයි එක ඔප්ටෝ කප්ලර් හරහා තමයි මේ පැත්තට පෙන්වන්නේ කියලා. මම ඔප්ටෝ කප්ලර් කියන එකත් පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්. නැත්නම් සමහරක් විට ඒකත් අවුල් යන්න පුළුවන්. ඔප්ටෝ කප්ලර් එක ගත්තාම මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක්. මේක ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. හරිද? මෙන්න මෙතන තියෙන්නේ IR LED එක. මෙතන තියෙන්නේ IR LED. ඊට පස්සේ මෙතන තියෙන්නේ ෆොටෝ ට්‍රාන්සිස්ටර් එක. ඉතින් මම මේ දෙකට ගන්න IC දෙකක් දාලා නම් 4N35යි
මේ තියෙන මේ ඔප්ටෝ කප්ලර් ඔප්ටෝ අයිසොලේටර් කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. ඊට පස්සේ PC 817 817 මෙන්න මේ දෙක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි මේකට සැපියුම එවනවා. මං ඕගලන්ට කලින් කිව්වා අර ඉන්පුට් කියන එකේ මම මෙන්න මෙහෙම ඇඳලා පෙන්නවා එකක්, ඊට පස්සේ ආය අවුට්පුට් කියන එකේ මෙන්න මෙහෙම එකක් ඇඳලා පෙන්නවා. ඊට පස්සේ මම ඒකට දැම්මා optical isolation කියලා එකක් දැම්මා. මම මේක ඇඳලා පෙන්නන්නම් මේක තරංගය යන්නේ කොහොමද කියලා. මෙන්න එහෙම මම 0 voltage 24 volt කියලා මම ඇඳුත් එහෙම මෙන්න මෙහෙම on ඊට පස්සේ off I on I off මෙන්න මෙහෙම තමයි. මෙන්න මෙයාට මේ සිග්නල් එක මෙන්න මේ සිග්නල් එක ලබා දෙන්නේ. මම ඕගලන්ට කිව්වා ඉන්වර්ටර් පාවිච්චි කරනකොට DC කන්වර්ටර්, LED, CFL power supply මගෙන් වැඩ කරන ඒවා. ඊට පස්සේ චුම්බක බර එක. ඉතින් ඔය ස්ට්‍රඩෙල් සර්කිට් එහෙම දානකොට ඔය ඩිම් වෙන්නේ, ඔය ඉන්ටර්ෆියරන්ස් එහෙම ඇති වෙන්නේ. ඔන්න ඔය දේවල් වෙනකොට මේ 24 වෝල්ටේජ් එක මේව අඩු වෙනවා වැඩි වෙනවා, මේ එක එක දේවල් වෙනස්කම් වෙනවා. මේ තරංග වෙනස් වෙලා තමයි එන්නේ. හරිද? එතකොට මෙන්න මේ ඉන්ටර්ෆියරන්ස් එකක් ඇති වෙලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ ස්මූත් එන එක නෙමෙයි, මේ ඉන්ටර්ෆියරන්ස් එකක් ඇති වෙලා එන්නේ. එතකොට වැඩි වෙනස් වෙලා තරංගයක් එන්නේ. මේ ඉන්ටර්ෆියරන්ස් එක ඇති වෙනකොට මේ IR LED වල එළිය අඩු වැඩි වෙනවා. මේ ඔප්ටෝ කප්ලර් එක වැඩ කරන්නේ මෙහෙමයි. මෙන්න මෙතනින් එළිය දෙනවා. එළිය දුන්නාට පස්සේ ඒ කියන්නේ මෙතන සප්ලයි එකක් ආවොත් එහෙම මෙන්න මේ IR LED එක දැල් වෙනවා. දැල් වුණාට පස්සේ මෙන්න මෙතන තියෙන ෆොටෝ ට්‍රාන්සිස්ටර් එකක්. මේකෙදී මට වෙන්න තියෙ ඊතල් දෙයක් අදින්න බැරි වුණා. ඉතින් මෙතනදී මේ එළිය මෙහෙමට විහිදුවනවනේ. මේ විහිදුවනකොට මෙන්න මේක අර IR සෙන්සර් එකක් වගේ විදිහට තමයි වැඩ කරන්නේ. එළිය ලැබෙනකොට මෙයා වැඩ කරනවා. එළිය ලැබෙනකොට මෙයා වැඩ කරනවා. සමහරක්යෝ දැන් අපි ඉගෙන ගන්නවනේ අදුරට සංවේදී ඩයෝඩ් එහෙම එක එක ඒවා. අන්න ඒ වගේ එකක් තමයි මේක. මෙතනින් මෙහාට එළිය දෙනවා. එළිය දුන්නාට පස්සේ මේ ෆොටෝ ට්‍රාන්සිස්ටර් එක එළිය ලබාගෙන එයා ස්විච් එක ඔන් කරගෙන මේ එන 5 වෝල්ටේජ් එක මෙයා අවුට් කරලා ඉවරලා මෙයා වැඩ කර ගන්නවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆියරන්ස් එක නිසා මේ IR LED එළිය අඩු වැඩි වෙනවා. ඒ අඩු වැඩි වුණාට ෆොටෝ ට්‍රාන්සිස්ටර් එකට ඒක වැඩක් නැහැ. එයා එළිය කොච්චර දුන්නත්, එයා වැඩියෙන් දුන්නත් අඩුවෙන් දුන්නත් වැඩක් නැහැ. එයා පත් වෙලා තියෙනකන් කොහොමත් එයා දැන් ඒ කියන්නේ කොහොමුණත් එළිය ලැබෙනවනේ. එයා පත් වෙලාන් තියෙන්නේ. පත් වෙලා තියෙනකොට මේ ෆොටෝ ට්‍රාන්සිස්ටර් එක වැඩ කරනවා. මේ දෙක සම්බන්ධ වෙන්නේ නැහැ. මෙයාගෙන් එළියක් විතරයි මෙයාට විහිදුවන්නේ. මෙයාගේ එළිය ලොකු ආලෝකයක් ආවොත්, කුඩා ආලෝකයක් ආවොත් මේක අඩු වැඩි වෙලා වැඩ කරන්න කියලා එහෙම දෙයක් නැහැ. එළියක් ආවොත් මෙයාගෙන් වැඩ කරනවා. ඉතින් අපිට 5 volt DC සමහරකට PLC ගන්න පුළුවන්. එහෙම නැත්නම් 24 DC ගන්න පුළුවන්. එහෙම නැත්නම් 120යි වෝල්ට් ගන්න පුළුවන්. 240යි වෝල්ට් මෙන්න AC සප්ලයි VAC ගන්න පුළුවන්. ඉතින් එක එක විභවාන්තර වලින් තියෙනවා. ගන්න කලින් කොයි එක ගත්තත් වෝල්ටීයතාවය, පවර් පැක් එකක් ඒවා හැමදේම ලෑස්ති කරගෙන ගන්න. සමහරක් අය රට ඉඳන් එනකොට මේ PLC එකම උස්සන් එනවා. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් එහෙම වුණත් එහෙම සමහරක් අය ජපන් එහෙම ගියාම PLC උස්සන් එනවා. මගේ යාළුවෙක් ඉන්නවා මිනිහත් ගිහිල්ලා PLC එකක් උස්සන් ආවා. දැන් බැලුවාම මේක 110 වෝල්ට්. මෙයා ඉලෙක්ට්‍රිකල් යත් ඉංජිනේර කෙනෙක්. ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් කියලා එයා බලන්නේ ඒකේ නේම් ප්ලේට් එක මොකද්ද කියලා. එයා පිටින් ගහලා තියනවලු 230යි කියලා 230ට අරගෙන ඇහිලා. ලංකාවට ගෙනල්ලා බැලුවහම මේක ඇතුලේ තියෙන 110 එක. ඉතින් දැන්ටත් ඒක වෙනම මේ ඉන්වර්ටර් එකක් දාලා වැඩ කරනවා. ඉතින් ඒක නිසා හැම දෙයක් ගැනම අපි ඕගොල්ලෝ රටක ඉන්න කෙනෙක් වේවා ඕගොල්ලෝ මේ ලංකාවෙන් ගිහිල්ලා එන කෙනෙක් වේවා ඕගොල්ලෝ හැමතිස්සෙම ලංකාවේ හර්ට්ස් ගේ 50ටත් වෝල්ටීතාවේ 230ටත් බඩු ගන්නවා නම් අරගෙන එන්න.
ඒ දෙක අනිවාර්යයෙන්ම බලලා යන්න. මොකද සමහර වෙලාවට මේ පෙට්ටිය වල ගහලා තියෙනව නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඒක නිසා ගලවලා බලලම අරගෙන එන්න ලංකාවට එනකොට. තව පොඩ්ඩක් ඔන්නම් මේ ඔක්ටෝ කප්ලර් එක ගැන කියලා දෙන්නම්. සිග්නල් එක තිබෙන විට මෙයා ඔන් වෙනවා. සිග්නල් එක නැති විට ඔෆ් වෙනවා. පරිපථය ආරක්ෂා කරනවා. පරිපථය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා මම කියන්නම්. මේ ඔප්ටෝ කප්ලර් එක ලොකු වෝල්ටේජ් එකක් බැරිලා ආවොත් එහෙම මේ IR LED එකෙන් එහාට වෝල්ටේජ් එක ගමන් කරන්නේ නැහැ. දැන් මේකෙන් ලොකු වෝල්ටේජ් එකක් ආවොත් එහෙම මෙතනින් එහාට වෝල්ටේජ් එක ගමන් කරන්නේ නැහැ. ඉතින් මේ පරිපථයේ සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙලා තියෙන්නේ. එක්ක මේක පුපුරලා මේක විනාශ වෙලා යනවා රෙන්න. මොකද මේ ආලෝකයක් ආවොත් විතරයි මේ පැත්ත වැඩ කරන්නේ. ඔප්ටෝ කප්ලර් එකේ ඉන්සුලේෂන් එක සාමාන්‍යයෙන් වෝල්ට් 2000ක් වෙනකන් මේකේ අයිසොලේෂන් තියෙන්නේ. මේ 2000 පැන්න ගාම මෙන්න මේක පිච්චී යෑම නැත්නම් පිපිරෙනවා අන්න වගේ දෙයක් වෙනවා. ඉතින් ඒක එහෙම වුණත් මේ PLC එක ආරක්ෂා කරගන්නවා මෙන්න මේ ඔප්ටෝ කප්ලර් එක. ඒ ඉන්පුට් එක පමණක් පිච්චිලා යනවා. ඇතුලේ මුකුත් කන්ට්‍රෝලර්ට මුකුත් බාධාවක් ගෙන දෙන්නේ නැහැ. ඉතින් අර දැන් ඔය මේ මෙතන තියෙන ට්‍රාන්සිස්ටර් තියෙනවා, NPN ට්‍රාන්සිස්ටර් තියෙනවා, PNP ට්‍රාන්සිස්ටර් තියෙනවා. මම ඒව ඉස්සරහට වෙනමම කියලා දෙන්නම්. මොකද ඒක කියන්නේ කිව්වොත් එහෙම තවත් ගොඩක් කියලා යනවා. දැන් මේ කැලේට ගොඩක් වෙලාව ගියානේ. මම කොහොම හරි ඒක අනිවාර්යයෙන්ම ඔයගලන්ට කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි types of PLC programming languages. හරි. ඕක ඊළඟ කොටස. මොනවද මේ PLC program languages? පළවෙනි එක මම කොහොමද කියලා දෙන්නේ. මම මේක දැනට භාවිතා කරන දෙක ඔයගලන්ට මුලින්මම කියලා දෙන්නම්. ඊට පස්සේ මම අනිත් ඒවාත් සරල විදිහට විතරක් කියලා දෙන්නම්. මොකද ඇඩ්වාන්ස් යන්න ඕනේ නැහැ. මම නම් මේවා ගොඩාක් ඇඩ්වාන්ස් තමයි ගිහින් තියෙන්නේ. මම මේවා ඉගෙන ගත්ත පොත් අනම්මනම් ඒවා මම මේක අන්තිමට පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මම ඒකෙනුත් බලලා තමයි මේ ඔයගලන්ට කියලා දෙන්නේ. මොකද ඔයගලන්ට ගොඩාක් අර බැරරුම් දේවල් කියලා දෙන්න නොහැකි. එහෙම කෙනෙක්ට ළඟ තියාගෙන කියලා දෙන කෙනෙක්ට විතරයි එහෙම දේවල් කියලා දෙන්න පුළුවන්. ඒකින් අර මොකද අර Taman දන්න දේ හංගන් ඉන්න දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. සමහර දේවල් ඇත්තටම තේරුම් ගන්න අමාරුයි. මොකද මම දන්නවා දැන් මේක දැම්මට පස්සේ ප්‍රශ්න ගොඩාක් එයි ඔළුවට. ඉතින් ඒ ප්‍රශ්න හැම දෙයක්ම මම පුළුවන් ආකාරයෙන් මම ලිහලා දෙන්නම්. මේක ඇත්තටම ප්‍රශ්න විමානයක් කියලා මම දන්නවා. මේක දැනගෙන තමයි මම කොහොමද කරන්නේ. ඉතින් ඔයගලන්ට ලේසි ඉගෙන ගන්න පුළුවන් විදිහට මම මේක මේ පාඩම් මාලාවේදී මෙන්න මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේදී සම්පූර්ණයෙන්ම කියලා දෙන්නම්. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකේදී මම මේක කරන හැටි ඔක්කොම ප්‍රැක්ටිකල් එක අරගෙන එන්න. හරි. පළවෙනි එක logic gates. ඔයගලන්ට මුලින්ම දැන් ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එකක් ගත්තාම සමහරක් කියන්නේ තාම සමහරක් කම්පියුටර් වල සොෆ්ට්වෙයාර් වල තියෙනවා මේ ලොජික් ගේට් සිස්ටම් එකෙන් ප්‍රෝග්‍රෑම් එකක් අදින්න පුළුවන්. ලොජික් ගේට් සිස්ටම් එකෙන් ප්‍රෝග්‍රෑම් එකක් අදින්න පුළුවන්. ඉතින් මම ඒක නම් පෙන්නන්නම් පොතෙන්. එහෙනම් මෙතන අදින්න තව ඉඩක් නැහැනේ. මේ ලොජික් ගේට් එකත් මම දෙවෙනි වීඩියෝ එකෙන් හරි ඔයගලන්ට කියලා දෙන්නම්. මේ තියෙන්නේ අන්න ඒ වගේ සර්කිට් එකක්. මේක තියෙන්නේ අපි PLC software එකේම තමයි මේ ඩිසයින් කරන්නේ. මේ logic gate කියලා මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. මේ logic gate ගැන ඔයගලන්ට වෙනම කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ logic gate දාලා extra delta circuit, extra delta time circuit, timer circuit, ඊට පස්සේ master control circuit මේ වගේ එක දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් මම මේක ගැන ඉස්සරහට කියලා දෙන්නම්. මේකෙදි අපිට and
OR XOR කියන ගේට්ස් පාවිච්චි කරලා XNOR ඊට පස්සේ not මෙන්න මේ වගේ ගේට් පාවිච්චි කරලා අපිට එක එක ආකාරයෙන් ප්‍රෝග්‍රෑම් ඩිසයින් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස ගත්තාම දෙවෙනි එකේදී ලැඩර් ප්‍රෝග්‍රෑම් ලැඩර් ඩයග්‍රෑම් කියලා ගන්නම්කෝ. හරි. ලැඩර් ඩයග්‍රෑම් අපි මේක LD කියලා තමයි හඳුන්වන්නේ. නැත්නම් LAD කියලා හඳුන්වනවා. ඒක තමයි ෂෝට් නේම් එක. සමහරක් දැන් ඔය ෆයිල් එහෙම ගත්තාම LD නැත්නම් LAD කියලා තමයි කියන්නේ ලැඩර් කියලා පෙන්වන්නේ. එහෙම ඔය ලොකුවටම ලැඩර් ඩයග්‍රෑම් මෙහෙම වචන නැහැ. ගොඩක් සමහරක් වචන කෙටි කියලා තමයි කියලා දෙන්නේ. මේ ලැඩර් ඩයග්‍රෑම් එකක් කියන්නේ මේක ඉනිමගක් කියන්නේ. දැන් මේක තියෙන ලොජික් ගේට්. මේක වුණොත් මේක වෙනවා. මේක වුණොත් මේක වෙනවා. මේකෙදි පෙන්වන්නේ අපි අර මේව කන්ට්‍රෝල් ගන්න විදිහම තමයි. දැන් අපි මම කිව්වොත් එහෙම ඩියුවල් සිස්ටම් එකක් කියලා. ඩියුවල් සිස්ටම් එකක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ඩියුවල් සිස්ටම් එක අදින්නේ. මෙන්න මෙහෙම ඉරි දෙකක් තියෙනවා. ඕගලන්ට බලා ගන්න පුළුවන්. මම මේව ඉස්සරහට කියලා දෙන්නම්. මේකෙදි ඔන්න මම මුලින්ම ගත ස්විච් එක මම මේකට දාන්නම්කෝ ස්ටාර්ටින් එක කියලා. මෙතන ස්ටාර්ට් ස්විච් එක. ස්ටාර්ට් ස්විච් එක ගත්තා. ඊට පස්සේ මම මෙතෙන් දානවා ස්ටොප් එක. ස්ටොප් එක දැම්මා. ඊට පස්සේ ස්ටොප් එක නෙමෙයි මම මෙතනට ඕලෝඩ් එක දාන්නම්. මම මෙතනට ඕලෝඩ් එක දානවා. ඊට පස්සේ මම මෙතනට දානවා ස්ටොප් එක. ස්ටොප් එකක් දාලා ඊට පස්සේ මම රිලේ එකේ ඔක්සිලරි එකට දෙනවා. මේ පැත්තෙන් දෙනවා. දැන් මේක මේ ස්ටාර්ට් එක වැඩ කරන එබුවාම මේ ස්ටාර්ට් එක මේ මෙතන තියෙන මේ ඔක්සිලරේටර් සප්ලයි ගිහිල්ලා මෙන්න මේ කන්ටැක්ටරේ වැඩ කරනවා. හරිද? මේ කන්ටැක්ටරේ වැඩ කරනවා. ඉතින් මම මේ ස්ටාර්ට් බටන් එක අතහැරියාම මේක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මම මෙන්න මෙතන දානවා තවත් මේ වගේ එකක් දානවා. මේ දාන්නේ මෙන්න මේකේ සෙල්ෆ් හෝල්ඩින් එක. ඔයගොල්ලෝ 13 14 දාලා සෙල්ෆ් හෝල්ඩින් කරන්නේ. අන්න ඒක ගත්තාම මම මෙතනට. එතකොට මොකද වෙන්නේ? මෙයා ඔබපු ගාම මෙයා මෙහෙම වැඩ කරනවා. මෙයා වැඩ කරනවා කියන්නේ මෙයාත් මෙතන ක්ලෝස් වෙනවා. මෙයා ක්ලෝස් වුණා කියන්නේ මෙයාගෙන් දිගටම සප්ලයි එක යනවා. හැබැයි ඔයගොල්ලෝ මෙතන ස්ටොප් එක එබුවොත් එහෙම එතකොට මේවා මේ ක්ලෝස් වෙලානේ තියෙන්නේ. මේ ඕපන් වෙනවානේ. මේ ඕපන් වෙච්ච ගාම මෙන්න පරිපතේ ආපහු කැඩෙනවා. කැඩෙන්නේ මෙන්න මෙයාගෙන් ආපහු අතාරිනවා. මෙයා කොහොමද අතහැරලා ඉන්නේ? මෙයාව මේ දාලා තියෙන්නේ මෙයාගේ සෙල්ෆ් හෝල්ඩින් එකක් විදිහට. ඉතින් ඔන්න ඕක තමයි සර්කිට් එක. මේ තියෙන්නේ DL එකක්. ඉතින් මෙන්න මෙයාගේ ඉනිමකක් ආකාරයට තමයි මෙන්න මේ වගේ දාගෙන එක එක ටයිම් මේවා දාලා එක එක ආකාරයෙන් පල්ලෙහාට යනවා. ඉතින් මේක ඉනිමකක් වගේ එකක්. මෙන්න මේ ක්‍රම දෙක තමයි දැනට පාවිච්චි කරන්නේ. තවත් ක්‍රම ටිකක් තියෙනවා මම ඒවත් කියන්න. නැත්නම් අර කොටසින් කොටස කියලා දීලා ඒව හරිය නෑ. අපිත් ඉගෙන ගත්තා නම් අපිත් ඒ දේවල් කියලා දෙන්න ඕනේ. function block diagram මේක FBD කියලා හඳුන්වන්නේ. FBD මේකත් මේ වගේම තමයි ෆන්ක්ෂන් එක බ්ලොක් ඩයග්‍රෑම් එකකින් තමයි අදින්න තියෙන්නේ. ඒකෙත් නම් අර සාමාන්‍යයෙන් අර ඇත්ත උපසරණ වගේ තමයි අදින්නේ. හැබැයි මේකට වැඩි ටිකක් මේක අමාරු වැඩි. ඉතින් ඒක නිසා මේකයි මේ ලොජික් ගේට් එකයි මේකට වැඩි නම් ලේසි. ඊට පස්සේ මේ දින අමාරු මේක. 4 structured text ST කියලා හඳුන්වන්නේ. ST කියලා තමයි හඳුන්වන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ ඔය මේ අපි කම්පියුටර් එක ගත්තොත් ඔය පැත්තකින්
රන් කියල එකක් තියෙනවා නැත්නම් PowerShell කියල එකක් තියෙනවා. ඔන්න ඔතන ගිහිල්ලා ටෙක්ස්ට් වලින් ඔය රන් කරලා එක කමාන්ඩ් දීලා cmd prompt හරි මොකක් හරි එකක් තියෙනවා. ඔන්න ඔකට ගිහිල්ලා එක එක දේවල් කරන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ සමහර වෙලාවට දැකලා ඇති. ඉතින් අන්න ඒ වගේ තමයි. මේකේ අපි ටෙක්ස්ට් වලින් තමයි දෙන්නේ. දැන් ඔය මේ කම්පියුටර් ලැන්ග්වේජ් එකක් උනත් ඔය එක එක Python, Java, C++ ඔන්න ඔය දේවල් වලින් කෝඩ් කරලා නේ හදලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේකෙත් අපි මේ ටෙක්ස්ට් එකකින් අපි මේකේ වෙන්න ඕන දේවල් ටික ඒගොල්ලන්ට පෙන්වනවා. මේ දේවල් වෙන්න ඕනේ, මේ දේවල් වෙන්න ඕනේ කියලා පෙන්වනවා. ඊට පස්සේ sequential function chart SFC මේකේ නිකන් සීක්වන්ස් එකක් එහෙම නැත්නම් සංඛ්‍යාවක් අනුව තමයි මේ ෆන්ක්ෂන් එක සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ control මේ languages පහ තමයි තියෙන්නේ. මේ පහෙන් අනිවාර්යයෙන්ම භාවිතා කරන දෙක තමයි මෙන්න මේ දෙක. මෙන්න මේ ටික අනිවාර්යෙන් භාවිතා කරන්න. මේව නම් දැනට එච්චරම නෑ. සමහරක් ඒවා ගිහිල්ලා සමහරක් ඒවා කරන අය අඩුයි. ඉතින් අපිට උනත් අපි software එකක් ගත්තාම මේ දෙකෙන් තමයි අහන්නේ ladder program ද logic program ද කියලා අහනවා. ඉතින් මේ දෙකෙන් තමයි ඒ දේවල් ඉගෙන ගන්න. අපි දැනට කරන වීඩියෝ වලදී මම මේ දෙකෙන් තමයි ඔයගලන්ට උගන්වන්නේ.